දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බාර දෙනවා ආනන්ද හාමුදුරුවන්ට කොටසක් කරගෙන යන්න. ආනන්ද හාමුදුරුවෝ බාර දුන්නද ආනන්ද හාමුදුරුවෝගේ මේ ගෝල පරපුරේ ඉන්නවා මේ ලංකාවෙන් ගියේ කෙනෙක්. දැන් මෙයා කොහොමද ඒක බාරගන්නේ? එයා කොහොමද ඒක පරිස්සම් කරගෙන යන්නේ? පාලිම ඉගෙනගෙන යයිද? එයා දන්න භාෂාවෙන් මේ කරුණ ටික අරගෙන යයිද? කොහොමද උනේ? ඔන්න ප්‍රශ්නයක් එනවා. පාලි දැන් අපි දුක සරල ආනන්ද හාමුදුරුවන්ගේ දීඝනිකාය ආනන්ද හාමුදුරුවන්ගේ ගෝල පරපුරේ ඉන්නවා ලංකාවෙන් ගිය කෙනෙක්. ලංකාවේ ගිය එක්කෙනෙක් නෙමෙයි 10ක් ඉන්නවා. මේ 10 දෙනාට දැන් බාර දෙන්න ඕනේ. බාර දුන්නේ කොහොමද? කොහොමද උනේ? කොහොමද උනේ? ඕවා පිළිබඳව යම් යම් ගැටලු මතවාද ගොඩක් තිබුණා පසු කාලීනව. ඔහොම ගැටලුත් එක්ක එනවා අපි දෙවෙනි සංගායනාවට. එතනදී මොකද වෙන්නේ? ඔය ගැටලු අරව මේවා තියාගෙන ඇවිදිලා දෙවෙනි සංගායනාවේදී මහා අවුලක් වෙනවා. මොකද්ද ඒ අවුල? මොකද්ද ඒ අවුල? මොකද්ද අවුල? දැන් පළවෙනි සංගායනාවෙන් පස්සේ භාෂාමය ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. මිනිස්සු දැනගෙන ධර්මයේ කියන එක දන්නවා. අවුලක් තිබුණේ නැහැ. හැබැයි දෙවෙනි සංගායනාවට හේතුව මොකක්ද? දස වස්තුව මතකයි ඔයගොල්ලන්ට. දෙවෙනි සංගායනාවට හරිනේ? දස වස්තුව. දස වස්තුව වෙලාවේදී අන්න එකක් එනවා. තිවිච්ච එක වෙනස් කරලා වෙන විදියක් ඔන්න කරගෙන යනවා. අන්න අවුලක්. අන්න අවුලක්. එතෙන්දී දන්නවනේ පාචීනක පාවේජයක අරෝමය සෙට් එක මේ හාමුදුරුවෝ ඇති වෙලා ඒවා පිළිබඳව මතවාද ඇති වෙලා අන්න ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා දෙකොටසක් වෙනවා. ඔය රහතන් වහන්සේලා දාන්න බම්බුවක් නැහැ කියලා වෙනම කණ්ඩායමක් යනවා. ඒගොල්ලෝ තීරණය කරනවා අපේ භාෂාව මොන භාෂාවද? සංස්කෘත භාෂාව. ඊට අනිත් අයට නිකම්ම තීරණය කරන්න වෙනවා අපේ භාෂාව මොන භාෂාවද? මගදී පැවතිච්ච පාලි භාෂාව. භාෂාවන් දෙකක් කොන්න ඇයි මතවාද දෙකක් වෙන්වෙන්ව හඳුනා ගැනීම සඳහා භාෂාවල් දෙකක් විදිහට කරගෙන යනවා. ඒක නිකම්ම සිද්ධ වෙච්ච දෙයක්. එතකොට තමයි අපිට දැන් ඔය සිද්ධ වෙලා තියෙන පාලිය මුල් කරගත්ත එකයි සංස්කෘත මුල් කරගත්ත. සංස්කෘත මුල් කරගත්තත් වෙනම සාහිත්‍යයක් තියෙනවා මහා බරසාර එකක්. හොඳේ ඒකත් ඉගෙන ගන්න පුළුවන් නම්. පාලිය මුල් කරගත්ත සාහිත්‍යයක් බිහි වෙලා ඊට පස්සේ ඔන්න මම ලංකාවට එනවා. එතනින් පස්සේ කතාවත් උපකරණ එහෙමත් ලියවෙනවා. ඒව දන්නවනේ ඔයගොල්ලෝ. ලංකාවට ආවට පස්සේ ලංකාවේ දැන් ඔන්න සෙල්ලම ඊගාවට. ඊගාවට සෙල්ලම. මොකක්ද ඊගාව සෙල්ලම? ලංකාවට මිහිඳු හාමුදුරුව වැඩම කරනකොට මොකද තත්ත්වය ඔයගොල්ලෝ හිතන්නේ? අපේ උන් අකුරක්වත් දන්නේ නැති, අපේ උන් මෙලෝදියක් දන්නේ නැති එවුන්ද? ඔව්. එහෙමද? මන් දන්නේ ඔයගොල්ලෝ කියන්නේ. මන් දන්නේ නෙමෙයි මගේත් අදහසක් තියෙනවා ඉතින්. ඔයාලගේ අදහස මොකක්ද? සර්, ඔව් සර් අපේ අය ඉතින් මෙලෝදියක් දන්නේ නැති අය තමයි හිටියේ. එහෙමද? එහෙම පිළිගන්න අපි හරි කැමතියි. මොකද කියන්නේ? දන්නවා. අපේ දැනගෙන හිටියේ. අපේ අය හොඳට දක්ෂයෝ ඒ කාලේ. දන්නවා. නිකම්ම කියන්නේ නැතුව ඔප්පු කරන්න පුළුවන් එකක් කියන්න බලන්න ඔළුව හොල්ලන්නේ නැතුව. අපේ දිනෙත් කාලේ කතා කරු භාෂාවක් හරි තිබ්බනේ. ඔව්. කතා කරු භාෂාවක් තිබ්බා. තව කතා කරු භාෂාව මිනිහා ඉපදිලා විනාඩි 5ක් විතර යනකොට භාෂාවක් ගොඩනගා ගන්න ඕනේ. නැත්තයි දිගි. නේද? පොඩි බබා ඉපදිලා මොනවා හරි කෑ ගහනවා ඈ ගාලා හරි අඟවනවා මේක බෑ කියලා මට තේරෙන්නේ මට අමාරුයි කියලා. දැන් අම්මා කුක්කු ගහන්නේ කටේ. එතකොට ඌ ඒක භාෂාව. එහෙම වෙනවා. හරි. ඒකින්ද ඒක වෙනවා. දැන් තව මොනවද අපිට කියන්න තියෙන්නේ මේ ලංකාවේ උන් මොන වගේ තැනක කොහොමද හිටියේ කියලා. මොනවා හරි දන්නවද එහෙම මොනවා හරි හිතනවද නැත්නම් මෙලෝදියක් දන්නේ නැහැ මිහිඳු ආවර ඇවිල්ලා තමයි සේරම කියලා දුන්නේ.
බුදුහාමුදුරුවෝ තුන් පාරක් මේ වෙනකොට ලංකාවට වැඩම කරා කියලා ආරංචියක් දන්නවනේ ඔයගොල්ලෝ. දන්නවා. එතකොට බුදුහාරගේ ගෝලියෝ පිරිසකුත් මේ ලංකාවේ ඉන්න ඇති. තව අනිත් එක බුදුහාමුදුරුවන්ට ඔය මොකද්ද බුදුහාමුදුරුවන්ට තපස්සු බල්ලුක ලංකාවට ඇවිදilla මණියක්කික නාගරාජයා කියයි. ඔහොම කියනවා නේද? ජූලෝදර මහෝදර කියයි. එහෙම බුදුහාරතක සම්බන්ධතා දීපුවා ඇයි ඉඳලා තියෙනවානේ. මැණික් පුටුවකට පොරකෑම කියලා කියන්නේ. මැණික් පුටුවක් හදන්න පුළුවන්ද? නිකන් මේ සංස්කෘතිය සදාචාරයක් නැති වුණ. බෑනේ නේද? උන්ට මැණික් පුටුවක් හදලා හොඳ තත්ත්වයක් තියෙන්න ඕනේ. හරි. එහෙම එකක් තිබුණා කියලා අපිට ඉතින් එහෙමත් හිතන්න වෙනවා. එහෙම හිතුවට පස්සේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිදilla 30ට කතා කරානේ. අපේ ලොක්කට කොහොමද කතා කරන්නේ? සුප්‍රසිද්ධ එකක් තියෙනවානේ යා කියපු එක. මොකක්ද යා කිව්වේ? සමනාමය මහරජය ධම්මරාජ ශ්‍රාවකා තුෂ්ණීම් භූතව පිළිගන්නවද විරුද්ධව අත උස්සනවද? තුෂ්ණීම් භූතව පිළිගන්න. තුෂ්ණීම් භූතව පිළිගන්න. අත උස්සර කියන්නේ නැහැ. කවුරු හරි කියනවා මොනවා හරි. කියන්නේ මොකද කියන්නේ? සමනාමයන් ඒ කියන්නේ ගල උඩට වෙලා මිදුහාමුදුරෝ සමනාමය දැන් මෙහෙමයි කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ? මේව hina වුණාට මේ 30 රජුරවන්ට මහින්ද හාමුදුරන්ට hina වෙනව නෙමෙයි ඈ. අපේ මොළගෙඩි වලට hina වෙන්නේ මේ මටම hina වෙනවා. මම්ම මටම ඉල කැඩුනා hinaවට වගේ තමයි. දැන් අපේ සාමාන්‍ය ජනප්‍රිය කතාව මොකක්ද තියෙන්නේ? මිදුහාමුදුර වැඩම කරනවා 30 එනවා මුවාගේ පස්සේ. මිදුහාර මොකද්ද කියන්නේ? මුවාගේ පස්සේ දුවගෙන යනවා මිදුහාර මොකද්ද කියන්නේ? තිස්ස නවතින්න එමනේ කියන්නේ. දැන් තිස්ස බලනවා කවුද කියන්නේ? ඊට පස්සේ මිදුහාර මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ කියපු එක මොකද්ද? දැන් වැඩේ හරිද එහෙම කිව්වම? ඒ කියන්නේ ලෝකෙට රැප් හරි මොනවා හරි එකක් ගෙනල්ලා තියෙන මීදු සාමුදුර වගේ මුලින්ම. ඇයි ඒ? අරක කියනවා නවතින්න කියලා ඊට අර කවුද කියලා හඳුන්වන්නේ කවුද? සමනාමය මහරජා කියලා. තුෂ්ණීම් භූතව පිළිගන්නවද එක කියනවද නැත්නම් මේ සර් මොනවද යකෝ මේ අකාමේ කියන්නේ කියලා බනිනවා. මහා වංශයේ පෙරලලා බලන්න ඕක කොහෙද තියෙන්නේ කියලා. ඔය සිද්ධිය කොහෙද තියෙන්නේ කියලා. මහා වංශයේ තියෙන්නේ පුතේ ඔන්නෝක වාර්තා කරලා ওই විදිහට. දැන් අපි මේ මොකද්ද කියවන්නේ වාර්තාව. මීදුහාර කියපු එක නෙමෙයි අපි කියවන්නේ මොකද්ද? පාලි භාෂාවෙන් රචනා වෙච්ච මහා වංශයේ වාර්තාව අපි කියවනවා. ඒකේ තමයි තියෙන්නේ තමනාමයන් මහරජා. මේ විදිහට කිව්වා කියලා. හැබැයි ඒක කිව්වේ භාෂාව ගැන මහා වංශේ නෑ. මහා වංශ රචනාව දැන් ඉංග්‍රීසි නිවුස් වලට මගේ පන්තිය ගැන යනවා. ඉංග්‍රීසි නිවුස් වලට යනවා මගේ පන්තිය ගැන. ජනක ප්‍රසන්න කියලා සර් කෙනෙක් මෙහෙම එකක් පටන් අරගෙන මිදුහාමුදුරුවෝ ලංකාවට ඇවිදලා සමනාමයන් මහරජා නෙමෙයි කිව්වේ වෙන එකක් කියලා යනවා නිවුස් වලට. කොහොමද ඒක යන්නේ? සිංහලෙන් යනවා. මම කියපු එක සිංහලෙන් යනවද නැද්ද? ඉංග්‍රීසියෙන් යන්නේ. ඒ කියන්නේ මම ඉංග්‍රීසියෙන් කතා කරා කියන එක. වාර්තාකරණයේදී පාවිච්චි කරන භාෂාවද ඒ වෙලාවේ මිනිස්සුත් පාවිච්චි කළා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ පාලියෙන්ද? නෑ. බුදුහාරන්ගේ සියලු දේවල් වාර්තා කරේ පාලියෙන්. මිදුහාමුදුරුවෝ කරපු වැඩේ වාර්තා කරේ මොන භාෂාවෙන්ද? පාලියෙන්. ඕගොල්ලෝ ඒකින්ද කියන්න එපා මිදුහාමුදුරුවෝ පාලියෙන් අර 30ට කතා කරා කියලා. 30ට කතා කරා නම් මොකක් වෙන්න තිබ්බද? අර දුනුදිය ඇදලා තිබ්බේ කාටද? මුවාට විදින්න. 30ට පාලිය කතා කරා නම් මොකක් වෙන්න තිබ්බද? විජ්ජුම්බරයක් වෙන්න තිබ්බා. ඔව් ඇයි ඒ? යකෝ දන්නේ නැති භාෂාවකින් කවුරු කතා කරාම
ඊතලේ අත ඇරෙනවා නිකම්. ඇයි දෙමුවත් පැනලා ගියානේ. මීදු හාමුදුරු එච්චර මෝඩ වැඩක් කරේ නැහැ. හොඳට ඉගෙන ගත්තා තිස්සගේ භාෂාව. ඉගෙනගෙන එවිලා ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා තිස්සට නවතින්න කියලා සිංහලෙන් කියලා තමනාමයම් මහරජා අර මම පාලි පාට කියනවා වගේ කියන්නේ කියේ නෑ. එහෙම කිව්වා නම් මල විජුම්බර තිස්ස කැලේ බය වෙලා මහා අවුලක් කරන බණහන් නවතින්න අපි ධර්මාශෝක අශෝක කිව්ව ගමන් දන්නවා. මොකද අශෝක කිව්ව ගමන් දන්නේ? වගේ යාළුවාට. ඇයි ඒ නොදුරු මිත්‍රත්වයක් තිබ්බා. අනිත් එක 36 අශෝකයි මොනවද ලියුම් හුමාරු කරගත්තා. ඉතින් ලියුම් ලියනවාද බං මගේ භාෂාවෙන් ලියනවා මේ සෞගේ භාෂාවෙන් ලියන්නේ නැහැ නේ. ඌ දැනගන්න ඕනේ මගේ භාෂාව මන් දැනගන්න ඕනේ ඌගේ භාෂාව. නැත්තම් දෙන්නටම එක භාෂාවක් තියෙනවා. එහෙම සම්බන්ධයක් තිබ්බා. අශෝකගේ පුතා. ඕක කියන්නේ අයින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා ඒවා මේ වෙලාවට හරියන්නේ නැහැ. කෙලින්ම රාජ්‍ය බලය පාවිච්චි කරා. අශෝකගේ පුතා මම. එහෙමද? එහෙනම් බහින්න පිට බහින්න. කතා කරගෙන වඩම්මගෙන ගියා රාජගෙදරට ගිහිල්ලා අන්න එතකොටයි කතා කරන්න පටන්. හැබැයි මේ හැම කතාවක්ම කරේ පාලියෙන්. දැන් ඔය සේරම ටික කරලා ඉවරලා රජුරු ආනවා හාමුදුරුවනේ. මේ දැන් හරිද? බුද්ධ ආගම බුද්ධ ආගම දැන් හරිද? ලංකාවේ හරිද දැන් කියලා අහනවා. රජතුමනි බුද්ධ ආගම හරිද? පිහිටියා. හැබැයි මුල් ඇද්දේ නැහනේ. මුල් අදින්න එපා. මුල් අදින්න මොකද්ද හාමුදුරුවනේ කරන්න ඕනේ? මුල් අදින්න කරන්න ඕනේ ලංකාවේ කෙනෙක් ලංකාවේදී මහාන වෙලා ලංකාවේ භාෂාවෙන් විනය ඉගෙනගෙන ලංකාවේ භාෂාවෙන් විනය විස්තර කරන්න ඕන. එහෙමද? ඔන්න ලංකාවේ හොඳට දැනුම් තේරුම් තියෙන කෙනෙක්ව ගත්තා. මේවා සාහිත්‍ය ශාසන ඉතිහාසය හොයලා බලන්න එහෙම උනාද කියලා අරගෙන ඉවරලා එයාට උගන්වනවා විනය. උගන්නලා ලංකාවේ භාෂාවෙන් මතක තියාගන්න දීප භාෂාවෙන් මේ ලංකාවේ භාෂාවෙන්. ඇයි ඒ? ලංකාවේ භාෂාවෙන් විනය ඉගෙන ගන්න නැතිව කියන්න බැරි එකෙක් කොහොමද මේ සිතුල් පවුවට ගිහිල්ලා ධර්ම දේශනා කරන්නේ? පාලි භාෂාව දන්නවද ලංකාවෙම? නෑ ලංකාවේ උන්දන්නේ. ලංකාවේ කතරගමට යන්න නම් දීඝවාපියට යන්න නම් කැලණියට එන්න නම් ලංකාවේ භාෂාවෙන් විනය ඉගෙන ගන්න. ඔන්න විනය ඉගෙනගෙන දැන් මෙතනදී පාලියක් තිබ්බද? දීඝාට මහා අට කතාව, පච්චරි අට කතාව, කුරුන්දි අට කතාව ඔය සියලු දේවල් වලට විස්තර කතා රචනා වෙලා සිංහල භාෂාවෙන් වැඩේ යනවා. දැන් සිංහල භාෂාව පාලි භාෂාවක් අදාළ වෙන්නේ නැහැ. ඔන්න පුතේ දෙල්ලම. කොහොමම ගිහිල්ලා කාලාන්තරයක් යනකොට හැබැයි මතක තියාගන්න ඒ වෙනකොට පාලිය සම්පූර්ණයෙන්ම නැත්තට නැති වෙන්නේ නැහැ. මොකද මීදු හාමුදුරුවෝ දන්න මේ භාෂාවල් ගන්නවා සමහර වෙලාවල් වලට. හැබැයි සිංහලෙන් තමයි වැඩේ යන්නේ. ඒක නිසා මේ ලංකාව තුල බොහෝ පිරිසකට ධර්ම අවබෝධය ලබා ගන්න ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් අස්සල සුද්ධ කරා, ඇත්තල සුද්ධ කරා කියයි. ඊට පස්සේ කළුදිය පොකුණ ළඟ කළුවර පොයේ දවසක කළු බුද්ධ රක්කිත හාමුදුරුවෝ කාලකාරාම සූත්‍රය දේශනා කරා කියයි. සද්ධාතිස්ස රජුරෝ මයිද රෑ ලිවෙන ගඳ කොහෙද? එහෙම නේද? රෑ ලිවෙන ගඳ කොහෙද බලාගෙන හිටියන්නේ. පාලියෙන් කිව්වනම් අහගෙන ඉදීද? දැන් මේ උපාසකම්මල අරගොල්ලෝ මේගොල්ලෝ ඉන්නවා. පිරිතක් කියන දවසට මහා පිරිත ඇහලා නැගිටලා යනවාද? දවසම වාඩිලා ඉන්නවා. ඉතින් ඈනුන් ඇර මොනවාද ටොපික් කකා නැත්තම් ඔය කඩල මුං ඇට කකා නැත්තම් ඔය කැවුම් කොකිස් කකා ඔය ඉන්න පිරිත අපි දන්නවද? නෑ. සද්ධාතිස්ස රජුරෝ හිටගෙන මා රෑ එළි වෙනකන් අහගෙන ඉඳලා දින බාන. පාලියෙන් කියවෙන්නද? පාලියෙන් කිව්වන සද්ධාතිස්සට තේරෙන්නේ නැහැ. සිංහලෙන් රසවත්ත කිව්වා. ඔන්න ඔය විදියට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ලංකාවට එනවා කවුද එන්නේ? බුද්ධඝෝෂ හාමුදුරුවෝ. හොඳට හෝ නරකට බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇවිදිලා එයා වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? ලංකාවේ තිබිච්ච සියලුම අටුවාවල් සිංහලෙන් තිබිච්ච අටුවාවල් හැම එකක්ම මොකද කරන්නේ? පාලියට පරිවර්තනය කරනවා. එයා කියන්නේ මේක ජාත්‍යන්තරයට යන්න පිටරටවල් වලට තේරෙන්න. ඕක තමයි මගේ පුද්ගලික අදහසක් ඈ. කාටවත් කියන්න එපා. ඒක තමයි අපිට එන ගැහුනේ.
අපිට විනාශයට හේතුනේ ඒක. දැන් ඉතින් පාලි කියන වචනය ඇහෙනකොට নমස්කාර කරන්න හිතනවා නම් ඔබට හිතලා ඇති මේ සර් අයියෝ මෙයාම කැත විදියට පාලි භාෂාව වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ට සරලව මේ ගමේ ගොඩේ උපාසක උපාසිකාව නිකන් මිනිස්සු පුදුම මොලකාර ඉස්සර. මාර විදියට හිතන්නේ තියුණු දැනුමක් තිබුණා. වැව් හැදුවේ රජුරෝ නෙමෙයි. ඉංජිනේරු සංස්ථාව කියලා එකක් හරි මේ එංගලන්තයෙන් ගිහිල්ලා ඉගෙන ගත්තේ උන් හිටියේ නෑ. කලාවැවේ පැල්මක් ඇති වෙලා වතුර ටික ටික එනකොට ඒකට අත තියාගෙන රැයලි වෙනකන් තමන්ගේ යුතුයකම ඉටු කරලා මැරිලා ගියේ එංගලන්තයෙන් ඉගෙනගෙන ආපු උන් නෙමෙයි. ඔය සිංහලෙන් ධර්මයේ දැනගෙන ඉඳලා යුතුයකම දන්න පොඩි කොල්ලෝ කුරුට්ටෝ. අන්න මතක තියාගන්න. ඒ පාලි දැනගෙනවත් එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල දෙන ගැඹුර සිංහලෙන් සරලව වී වේලනකොට එක ගෑණියෙක් කිව්වට තරහ වෙන්න එපා මෙතන ගැහණු කියන්නේ ගෑණු නේද? පිරිමියෙක් ගෑණු කෙනෙක්. ඔන්නම් මම එහෙම කියන්නම්. ගෑණු කෙනෙක් වී වේලනකොට ලස්සන කවියක් කියනවා. වී වේලනකොට කියන්නේ ඒ කවිය අහගෙන ඉඳපු කී දෙනෙක් රහත් වෙනවද? 60 දෙනෙක් රහත් වෙනවා. පාලියෙන් කියලා නෑ, පාලියෙන් කියලා නෙමෙයි. සිංහලෙන් කියලා 60 දෙනමක් රහත් වෙනවා. පාලිය වැදගත්ද රහත් වෙන්න? නෑ. පාලිය වැදගත්. වැදගත් වුණා නෙමේ වැදගත් කළා. ඔන්න බුද්ධඝෝෂ ආමතුරු ඇවිදලා මේක පාලියට පරිවර්තනය කරා. අපි ඒක එහෙම කියමුකෝ. පරිවර්තනය කරාට පස්සේ බුද්ධඝෝෂ ආමතුරු ඉන්දියාවෙන් ආව රජුරෝ පිළිගත්ත හරි ලොකු හරසර තිබුණා. පාලියෙන් තමයි දැන් පාලියක හරි ලොකු එකක් වුණා. දැන් හිතයි සර් මේ පාලි උගන්වන්න කියලා මේ පාලියට බයිනවද කියලා. පාලියට බයිනව නෙමෙයි භාෂාවට බයිනව නෙමෙයි. වෙච්ච දේ. පාලිය එක ලොකු වුණා. ලොකු වුණාට පස්සේ හැමදේම පාලියට පරිවර්තනය වුණා. හිතාමතා හෝ නැතුව හෝ සිංහල තිබිච්ච අටුවා ටික වෙච්ච දෙයක් නැති වුණා. කාවෝ කෑවා. පාවිච්චි ගන්න නැති. දන්නවනේ පුස්කොළක පාවිච්චි කරනකොට පරිස්සම් කරන්න එපා. විනාශ වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. විනාශ වුණා. විනාශ වෙන්න ගිහිල්ලා ඔයගෙද එතකොට තව එකක් සිද්ධ වෙනවා මතක තියාගන්න. කවුද බලගම්බාගේ කාලේ ධර්මයේ පොත්පත්වල ලියවන එකනේ. ලියන එකකුත් සිද්ධ. එතකොටත් භාවිත කරන්නේ පාලි භාෂාව තමයි. මොකද ඒකේ ජනප්‍රිය වෙලා තිබිච්ච නිසා. සිංහල භාෂාවට ওই විදිහට වෙලා පුතා අම්මේ තාත්තේ ආදරණීය ගුරුවරුනි ළමයිනේ එහෙම වෙලා සිංහල භාෂාව නැති වෙලා ගිහිල්ලා පාලි භාෂාව ජනප්‍රිය වෙලා පාලියට මේ සේරම යනවා. ඊට පස්සේ කාලාන්තරයක් යනවා. මම සැරෙන් කියන්නම් දැන් අපිට පාලි උගන්වන්න බෑ අයන්න හරියට උගන්වන්න බෑ. ඒක නිසා අපි යනවා මෙතනට. මෙහෙම ගිහලා පොළොන්නරු දඹදිව අරම මේව පහු කරලා කුරුණෑගලට එනවා. කුරුණෑගලට එනකොට ටිකක් මොලේ කල්පනා කරනවා ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වීරසිංහපති රාජයි එයාගෙන කියනකොට අනිත් එක්කෙනා ඔළුවට එන්න ඕනේ. කවුද? පරාක්‍රම ඇමතිය. වීරසිංහපති රාජය පරාක්‍රමයි කරපු සෙල්ලම් මට කියන්නේ ලොකුම දේ. කාට හරි ඔළුවට එනවා. මම උගන්වන විදිහේ පොඩි දෙයක් තියෙනවා. මම මෙහෙම යන්න දෙන එක මෙහෙම ගිහිල්ලා ඕගොල්ලන්ගෙන් අහනවා. ඇයි මේ මොලේ පොඩ්ඩක් මොලේ පාවිච්චි වෙන්න ඕන. දැන් මම මෙහෙම ගියාම මොලේ පාවිච්චි වෙන්නේ නැහැ. ඔය යන්නේ අසාගේට. නැත්තම් මට ඒගොල්ලෝ කරපු ප්‍රධාන රාජකාරිය කියලා නම ගන්න තිබ්බා. එතකොට ටක් ගාලා ඔයගොල්ලෝ නම කියනවා. මෙයා කියනවා. මොකද පාඩම් කරලා තින්නේ එහෙමයි. මට පාඩම් කරලා තියෙන්නේ වැඩක් නැහැ. වීරසිංහපති රාජා පරාක්‍රම ඇමතිය මොකද්ද කරේ සෙල්ලම? කෝදෙයියනේ. ඒ දෙන්න තමයි ජාතක පොත ලියන්න මුල් වෙච්ච දෙන්න. ජාතක පොත් වහන්සේ. ජාතක අට කතාව පාලියෙන් තියෙනවා. මොකක්ද දන්නද දෙන්නේ? ජාතක අට කතාව පාලියෙන් තියෙනවා. හරියට නිකන් ගෙදර පිරිත් පොත තියෙනවා වගේ. ගෙදර පිරිත් පොත තියෙනව නේද? ගොඩක් සූත්‍රවල තේරුම දන්නවා. අපේ මෙතන ඉන්න අය. හැබැයි ගොඩක් අය දන්නවා
මේ මම නිදාගන්නේ උඩ තට්ටුවක පහළට යනකොට ගෙදර පිරිත් දාලා තියෙනවා. කියන්නේ රැට නිදා ගන්නකොට ඒගොල්ලෝ පිරිත් දානවා. පිරිත් දානකොට මම හිතුවේ පාන්දර මේ සිරුර කෙස කරන්න සුළුදිය පහ කරන්න එහෙම පල්ලෙහාට යන්න ඕන නම් යනකොට මෙන්න બોලේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. මම කල්පනා කරනවා ඒ වෙලාවට ඉන්නේ මේ කැරපොත්තෝ ඉන්නවා, හූනෝ ඉන්නවා, පූසා හූනි දිහා බලාගෙන ඉන්නවා කොයි වෙලාව හරි ඩෑ ගන්න. ස්වාමින් වහන්සේලා මොකක්ද දේශනා කරන්නේ? සතිපට්ඨානය දේශනා. මට හිතෙනවා දෙයියනේ කුරු රට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පුදුම ආසාවෙන් බුදුහාට ආසාවක් තිබ්බේ නැහැ. හරි ප්‍රබෝධයෙන් මේ මිනිස්සුන්ට පුදුම තරම් හිතන්න ශක්තියක් තියෙනවා. උන් ටික මාර මොලකාරයෝ ටිකක් කියලා හිතාගෙන අමෝරු එකක් දේශනා කරනවා හරි සතුටින්. ඒක අපේ කුස්සියේ මෙලෝරහන් නැති හූනන්ටයි කැරපොත්තන්ටයි දේශනා වෙනවා. මාත් ඉතින් චූබරේ ගිහිල්ලා අහගෙන යනවා. එනකොට අහගෙන මං හිතනවා ඉතින් සතිපට්ඨානෙට ගිය කල සූත්‍රයට ගිය කල ඔන්නෝම එකක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම උනේ? ඕක උනේ අම්මේ පැය 24ම පිරිත් යනවා අරව යනවා මේව යනවා අපිට ගාණක් නැත්තේ ඇයි? අපි නොදන්න භාෂාවකින් වැඩේ වෙන්නේ. නොදන්නේ සිංහලෙන් ගියා නම් නිකන් දැන් මැනිකේ මගේ හිතේ පොඩි වුණුත් දන්නවා. ඕක පාඩම් කෙරෙව්වද? ඈ ඒක ගැන ਵਿਚාර අරවම ලියන එකේ මෙහෙමයි සාහිත්‍ය අගයක් නැහැ ගියා අරක ගියායි මේක ගියා ඒවත් කියනවා. හැබැයි කවුරු හරි එකේ පිරිත් සූත්‍රය කියනවා හැමදාම එළි වෙනකන් ගැන පිරිතක් ගැන කවුරු ਵਿਚාරය ලියලා දාද පත්‍රයක දැක්කද? මෙන්න මේක පාන්දර යනවා මේකේ තියෙන මෙන්න මෙයාගේ කවුරු හරි ලිව්වද? ලිව්වද? මන් දන්නේ ඔයගොල්ලෝ ලියන්න පුළුවන් නම්. මේ පාලි ඉගෙනගෙන ලියන්න අන්න ඒකට. මේ පාලි ටික උගන්වන්නේ මම ඔන්න ඕක කරන්න. ලියන්න. උදේ පාන්දරද කොහෙද යනවනේ අර සංසාර සාරෝග විනීත නීසං යනවනේ. අගේ කරා. ඒකේ මොකක්ද මම එක සූත්‍රයක් ආවා මොකක්ද දානවද ඇනවුම් පිරිත. ඇනවුම් පිරිතේ හරි ලස්සන ඇනවුස්මන්ට් එකක් එක්ක ඇනවුම් පිරිත යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වූ ඇනවුම් පිරිත. පට්ටපල් පචයක් නේ. ඇනවුම් පිරිත ඔයා පාලි පොඩ්ඩක් ඉගෙනගෙන ඇනවුම් පිරිත කියවනවා. කියවනකොට තේරෙනවා මේක බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා. අන්න ඒකට පාලි ඉගෙන ගන්න. මම ඕක දැම්ම දවසක් බුද්ධ භාෂිතයක් කියයි මෙහෙම කරන එක සමහර ඒවා මෙන්න બોලේ මට හාමුදුරුවෝ ටිකම බනින්න පටන් ගත්තා. මං ඉතින් එහෙයි කියලා නිකන් හිටියා. ඔන්නෝම දෙල්ලමුකුත් ලංකාවේ වෙනවා. හරිද? ඒකින්ද ඔබ දැනගත්තොත් මේක ඔබට පුළුවන් මේක පාලිද මේක සංස්කෘතද මේකට මොනවද මේවා තියෙන්නේ කියලා හොයාගන්න. ඔන්න ඕකට අපි පාලි කියන ගම් ටිකක්. දැන් අර අවබෝධය අර පුතෙක් කිව්වා අවබෝධය බුදුහාරෝගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අනිකාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔය තියෙන විචූර්ණ විගඩම් මොනවද කියලා හොයාගන්න පුළුවන්. මේක ටිකක් ඉගෙන ගත්තොත් එහාට ගියොත් දැන් මේකෙදි තව එකක් මම කියනවා මම සියල්ල දැනගෙන කියනව නෙමෙයි ඈ. මමත් මේව හොය අරගෙන මම දන්න ටික මේ කියලා දෙන්න හදන්නේ. ඕගොල්ලන්ට පුළුවන් විවෘතව මේව හොයා බලා ගන්න. ඒක නිසා බුද්ධඝෝෂ හාමුදුරන්ගෙන් පස්සේ ඔහොම වෙලා ජාතක පොත් වහන්සේ ලියන්න උවමනා වෙනවා දැන්. පාලියෙන් තියෙන්නේ. ඔන්න බලන්න මේකේ අනර්ථකාරී හේතුව. පාලියෙන් තියෙන්නේ. මට කියන්න ඉමේෂ් පාලි ජාතක පොත පාලි ජාතක අට කතාව සිංහලට ලියනකොට උදව් කරපු ආමතුරු කවුද? ඉමේජ් ගියාද? දන්න කෙනෙක් කියන්නේ? පාලි ජාතක අට කතාව සිංහලට පරිවර්තනය කළා ජාතක පොත් වහන්සේ ලියනකොට අර දෙන්නට උදව් කරපු ආමතුරු කවුද? සොලීසාමි කියලා සොලී හාමුදුරුවෝ සොලී මහතර කියලා කියන්නේ ලංකාවේ කෙනෙක් හිටියද වැඩේට ලංකාවේ කෙනෙක් හිටියේ නෑ අපිට ඒක තමයි ඒකෙන් තේරුම් ගන්න වෙන්නේ ලංකාවේ කෙනෙක් හිටියේ නැත්තම් මේ පාලි ජාතක අට කතාව තේරුම් ගන්න ජාතක අට කතාවක් මේකේ තිබිලා වැඩක් තියෙනවද වැඩක් නෑ
අන්න මොලේ කල්පනා කරපු හොඳම දෙන්නේ තමයි වීරසිංහ පතිරාජ සහ කවුද? පරාක්‍රම ඇමතියා. දෙන්න කල්පනා කරලා තීරණය කරනවා මේවා තිබුණට වැඩක් නැහැ. ගමේ ගොවිතැනට යන එක ආදන්නේ නැහැ. ඒකේ ලස්සන දේවල් ටික ගොවියෝ ඉන්නවනේ ජාතක පොතේ. වැද්දෝ ඉන්නවනේ ජාතක පොතේ. සත්තු ඉන්නවනේ ජාතක පොතේ. වෙලෙන්දෝ ඉන්නවනේ රජවරු, සිටුවරු, හාමුදුරුවරු හැම එකම ඉන්නවා. හැබැයි දන්නේ නැහැ. මොකද කරේ? ඉක්මනටම සොලී මහ තෙරුන් වහන්සේ උදව් කරලා කට්ටිය සෙට් කරගෙන රටට ගැළපෙන ජාතක පොත් වහන්සේ රචනා කරා සිංහලට පරිවර්තන. අන්න එතනින් පස්සේ ජාතක පොත් වහන්සේ රචනා කළා විතරයි බුදු බව ප්‍රාර්ථනා කරා. හැබැයි මේ වෙනකොට ජාතක පොත නොතිබ්බ නෙවෙයි ඈ. ජාතක කතා තිබ්බ දැනින් දැන. තිබ්බ හැබැයි ඔය වගේ රචනා වෙලා එකට එකතු වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? මහා සංස්කෘතියක් ඇති වුණා ජාතක පොත් වහන්සේට. මම මේ කියන්නේ පාලි භාෂාවෙන් තිබිච්ච එකක් සිංහලට පරිවර්තනය වුණාට පස්සේ වෙච්ච දේ. ලංකාවේ දැන් ඉන්නේ පාලිකාරයෝද වැඩියෙන් සිංහලද? සිංහල කතා කරන අය ඉන්නේ. කවදා හරි දවසක මේකේ චීන කතා කරන උන් වැඩි වුණොත් අපි චීනෙට හදමු මේක. කවදා හරි දවසක ඉංග්‍රීසි කතා කරන උන් වැඩි වුණොත් ඉංග්‍රීසියට හදමු මේක. ඉංග්‍රීසියට නම් ලියවිලා තියෙනෝනේ තරම්. අපේ ලංකාවේ තාම සිංහල වැඩියෙන් කතා කරන උන් ඉන්නවා. අහිංසක ජනතාව, අහිංසක ළමයි, අහිංසක ගම්වල ඉන්න මිනිස්සු සිංහලෙන් දන්නේ. ආමුදුරුවරු බණ කියනකොට සාදු කියනවා තමයි. සාදු කිව්වට වැඩක් නැහැ. මේක ඔළුවට යන්න එපා. මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියනකොට සාදු කියනවා. සාදු කියනවා. හැබැයි හිත හැම එකටම ප්‍රධාන වෙනවා කියන එක මොලේට ගිහිල්ලා නැහැ. එතන අවුලක් තියෙනවා. ඒකද මම මෙතන යෝජනා කරන්නේ මෙතන ඉන්නවා 25 දෙනෙක්. දැනට ඒ 5 දෙනාට යෝජනා කරන්නේ අපි මේක දැනගමු. පාලි භාෂාවත් හරියට දැනගෙන ළමයිට උගන්වමු. ඇයි පාලිය උගන්වන්නේ? පාලියෙන්ම මේක අරගෙන යන්න නෙමෙයි. දන්න විදිහකට දන්න භාෂාවකින් ඒගොල්ලන්ට තේරුම් ගන්න කියලා දෙන්න. ඒක නිසා මතක තියාගන්න බුදුහාරගේ පළවෙනිම අවවාදය මොකද්ද? චරිත වික්කවේ චාරිකා. ඔබත් චාරිකාවේ හැසිරෙන්න අන්තර්ජාලයෙන් හරි වෙන මොකකින් හරි කවන්න මේක ඉගෙන ගන්න. දැන් ඕගොල්ලෝ මීළඟට කට් වුණාට පස්සේ ඔගොල්ලෝ ආයි සම්බන්ධ වෙන්නේ නැහැ. පන්ති ඉවර වෙනවා. තව වෙලා තියෙනවා. හොඳේ. දැන් මම පාලි පන්තිය පටන් ගන්නයි යන්නේ. පාලි පන්තිය පටන් ගන්නයි යන්නේ. දැන් ඉතින් ඉවරයි මගේ කතාව. මේ පාලි වලට මම දැන් කිව්වේ මෙච්චරලා පාලි භාෂාව ඉගෙන ගන්න එකේ වැදගත්කම. පාලි භාෂාව ඉගෙන ගන්න ඒකම කරගෙන යන්නද? ඒකේ තියෙන දේවල් තේරුම් අරගෙන අර දැන් ලංකාවේ මේ වෙනකොට අර ඉස්සර මොනවද ඒවට කියන්නේ පුතේ මේ වැව් හැදුවානේ. ඒ තාක්ෂණය දැන් අපේ උන්ට බෑනේ පිළිගන්නවනේ බෑ කියලා. රුවන්වැලි සෑය හදන්න පුළුවන්ද? බෑනේ කියලා පිළිගන්න. දැන් අර හිරු රණ මොකද රණ හිරු සෑය. රණ හිරු සෑය නෑ. සඳ හිරු සෑය හරි? රණ නෑ. තව මොකක් හරි නමක් තියෙනවා. එහෙම ලොකු චෛත්‍යයක් හදලා තියෙනවා. ඒවා වෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ගමේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නිකම් මොනවාට කෑ ගහගෙන නටනවා මිසක් ඒගොල්ලන්ගේ ශක්තියක් ඒගොල්ලන්ගේ දෙයක් තියනවද කියලා අපිට හොයාගන්න පුළුවන් දැන් වෙන වැඩත් එක්ක බලනකොට. එතකොට ලංකාවේ මිනිස්සු එහෙම කණ්ඩායමක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම රජ්ජුරුවෝ ජනතාවගෙන් සහාය ගත්තා මිසක් මතක තියාගන්න ලංකාවේ ක්‍රමය ඒකයි. රජ්ජුරුවෝ ජනතාවගෙන් සහාය ගත්තේ. දැන් ඉතින් හැමතිස්සෙම අපි රජ්ජුරුවෝ අපිට සහන දෙනකම් බලාගෙන ඉන්නවනේ. ඒ කාලේ රජ්ජුරුවෝ ජනතාවගෙන් සහාය ගත්තා. එතකොට එහෙම එකක් තියෙනවා. එතකොට මතක තියාගන්න රුවන්වැලි සෑයට කුලිය ගෙවන්න නැතිව එකෙක්ටවත් වැඩ කරන්න දුන්නේ නැහැ. සමහර හාමුදුරුවෝ හොරෙන් ගිහිල්ලා ගඩොලක් තියලා එනවා. ඔව් රජ්ජුරුවෝ ඒකටත් දාලා තිබ්බ චරපුරුෂයෝ. තග්ගා රජුරන්ට පණින රජුතුමනේ අර හාමුදුරුවෝ වැඩේ කරා. කොහොම හරි රට පීරලා හොයාගෙන හාමුදුරුවන්ගේ කියලා සිවුරු පූජාව මොනවා හරි එකක් කරනවා. හාමුදුරුවෝ එහෙම එකක් කරා නේද? එහෙම කරේ ඇයි ඒ? දැන් කාලේ එහෙම එකක් කිව්වා නම් දැන් කාලේ එහෙම නම් මොකද? රජවරු කැමතිම අපි සමාදාන තියනවා නම්. සල්ලි දීලා වැඩක් කරගන්න මේ වගේ දේවල් වලට කොහොමවත් කැමති නැහැ. මාව ඇහෙනවද ඔයගොල්ලන්ට? මම නිකන් બ્લોක් වුණා වගේ වුණා. හරි. එතකොට ඒක නිසා අපි මේක නැවත හොයාගනිමු. අපේ ඇතුලේ ධර්මයක්, අපේ තියෙන ශ්‍රේෂ්ඨ දෙයක් මේක ඇතුලේ ඇති.
අපි හොයාගමු. අපි හොයාගෙන අර පුහු දේවල් වලට එහා ගිය අලුත් දෙයක් අපි හොයාගෙන පාලි භාෂාවේ ටිකක් එහාට ගියාට පස්සේ අතපාත ගන්න තැන් වල නෙමෙයි ටිකක් ගැඹුරට ගියාට පස්සේ අපිට මේකේ දෙයක් තියෙන්න පුළුවන්. ඒකත් හොයාගෙන අපි මේ වැඩේ ගොඩ දාගනිමු. දැන් ඕගොල්ලන්ට මොන හරි කියන්න තියෙනවද කියලා මම අහනවා විනාඩි 2ක් දෙනවා. දැන් ඉතින් පාලි අයන්න ඉඳලා පටන් ගන්නයි යන්නේ. අයන්න ඉඳලා උගන්වන්න යන්නේ සාහිත්‍ය රෝමය පූර්විකා ඉවරයි. දැන් ඉතින් එපා වෙන්නත් ඇති ඔයගොල්ලන්ට අම්බේ නෑ පාලි උගන්වන්න නෑ භාෂාව උගන්වන්න මේ නිකන් මුලින් කතා කරන්න බෑ. ඒකයි මේ ටික කිව්වේ. මොකද කියන්නේ? ඕනේ නැත්නම් මට මොන විදිහට සර්ට ඕන විදිහට සර් කරගෙන යන්න රවුලක් නෑ. අපි ආගෙන ඉන්න. එහෙමද? හරි. දැන් මේ මට කියන්න දෙයක් තියෙනවා විනාඩි 40න් කට් වෙනව නේද? ඒක ඉතින් මම අර ලොකු ලයින් එකක් නෑ මට. විනාඩි 40න් කට් වෙනවා මගේ එක. ඒ කට් වුණාට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් නැගිටින්න. ඔය වයසක අම්මලා ඉන්නවා යාට තියෙන පොඩ්ඩක් නැගිටලා වාඩි වෙන්න. පල්ලෙහාට ලේ ගමනාගමනේ සිද්ධ වෙන්න ඕන. ඊළඟට ඔය ආසන්නයේම මේ ලස්සන නිකන් චිත්‍රයක් ෆොටෝ එකක් කොළ පාට බබා හදපු චිත්‍රයක් වුණත් කමක් නැහැ. තියාගන්න. ඕක කට් වුණාට පස්සේ ඒක දිහාත් පොඩ්ඩක් බලන්න. මේ දිගට මේක දිහා බලාගෙන ඉන්න බෑ පැය දෙකක් විතර. ඇස් ඉක්මනටම සවුත් වෙලා යයි. තේරුණාද? පොඩි ලස්සන පරිසරයක් ලස්සන වටපිටාවක් තියාගෙන ළඟටම වෙලා බලාගෙන ඉන්නත් එපා. ඒකත් හානි කරයි. එහෙම එකකුත් හිතා ගන්න. හරි. දැන් මොකද කියන්න දෙයක් නැහැ නේද? නෑ. එහෙනම් අපි පාලි භාෂාව ඈ බබෙන් නම් කෑ ගහනවා වගේ ඇහෙනවා. හරි. අම්මාගේ මේ මයික් එක ඔෆ් කරගන්න. දැන් ඔන්න සියලු දෙනාම අපි යම් පාලි භාෂාව ඉගෙන ගන්න. හැබැයි මේ පාලි භාෂාව කියලා ව්‍යාකරණම දිගටම උගන්වගෙන යනව නෙමෙයි. දැන් අක්ෂර මාලාවෙන්නේ ඕනිකක් පටන් ගන්න ඉතින් නමෝ විත්තියෙන් අයන්නේ නේද නමෝ බුද්ධාය කියලා. ඒකෙන් තමයි පටන් ගන්නවා මෙන්න මෙහෙම. ලංකාවේ පාලි භාෂාව උගන්වනකොට උගන්වන්න හදපු ව්‍යාකරණ පොත තමයි දැන් සිංහලේ නම් සිදස්සංගරාව කියලා එකක් මුල් කරගන්නවනේ අපි. ඒ වගේ කච්චායන ව්‍යාකරණය කියලා එකක් තමයි මුල් වෙලා තියෙන්නේ. කච්චාය ඒව ලියන්න එපා දැන් ඈ. කච්චායන ව්‍යාකරණය කියන එක ලියන්න ඕනනම් ඉතින් ලියන්න ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඉතින් පාලි කතා කරනාලි පාලි තේරුම් ගන්න හරි මේක ඕනේ නැහැ. කච්චායන ව්‍යාකරණය කියලා එකක් තියෙනවා. කච්චායන හාමුදුරුවෝ ලියන්නේ. ඒක අපි වගේ නොදන්න පොඩි පොඩි උන්ට ඉගෙන ගන්න බාලාවතාරය කියලා ඒකට ළඟින් යන පොතක් ලියනවා. බාලාවතාරය. බාලාවතාරය. බාල කියන වචනේ පොඩි උන්ට. ඒකේ කියනවා බුද්ධං තිදාපි වන්දිත්වා බුද්ධං බුජ විලෝචනං බාලාවතාරං වාසිස්සං බාලාණං බුද්ධි බුද්ධිය. ඔන්න සර් පොරටෝක් එකක් දැම්ම අපිට කියලා. ඇයි එහෙම දැම්මේ පොරටෝක් එකක්? නැත්තම් ඔබලා පිළිගන්නේ නැහැ. අපිට දෙන නිකන් පාලි ටිකක් ඇහෙනකොට තමයි ඒක යන්නේ නිකන්. නැත්තම් ගතියක් නැහැ. මම මේ පොතේ තියෙනව කියන්නේ ඒව කිව්වට කමක් නැහැ. පොතේ තියෙනවා මේ විදිහට බාලාවතාර කියන පොතේ තියෙනවා මේ බාලයන්ගේ බුද්ධිය වර්ධනය. කියන්නේ දන්නේ නැති අඩු දැනුමක් තියෙන අයගේ බුද්ධිය වර්ධනය කරනවා. ඒකේ කියනවා අක්කරාපාදයෝ ඒක චත්තාලීසං. දැන් මේ මම සිංහලත් උගන්වනවා. සිංහල පන්ති කරනවානේ. ඒක හින්දා සිංහල පන්ති පාලි පන්තියයි පොඩ්ඩක් පැටලිලා සිංහල අක්ෂර මාලාව ලියවෙයිද දන්නේ නැහැ. හැබැයි මම ඕගොල්ලන්ව හරි අක්ෂර මාලාවට අරගෙන යනවා ඈ. ඒ නිසා මේ ලියාගෙන කියනකොට සමහරට සිංහලේවත් කියවෙයිද දන්නේ නැහැ. මොකද කටහුරු වෙලා තියෙන සිංහල වලට නිසා. අපි බලාගෙන යන්න. අක්කරාපාදය ඒක චත්තාලීසං. මෙන්න මේක වැදගත්. මෙන්න මේ පාලි පාඨය වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මම උනත් පාලියේ අකුරු 41යි කියන එක ඔළුවට දාගත්තේ ඔන්න ඕකෙන්. ඕක පාඩම් කරගෙන තියාගන්න. අක්කරාපාදය ඒක චත්තාලීසං. අක්කරාපාදය අයන්න මුල් කොටගෙන අකුරු කීයද?
පාලි ඉගෙන ගන්න හින්දා මේවා පාඩම් කරගත්තට කමක් නැහැ. ඔන්න ඔයාලා පාලි භාෂාව ලියන්න හිතාගෙන හිටියනම් කවුරු හරි දැන් කවුරු හරි ඔන්න ලියන්න එකක් අහු වුණා. ලියනකොට දැන් ඉතින් සමහරට කම්මැලිත් ඇති සර් දැන් පන්ති අවසන් වෙන්න ළඟට දැන් ඉතින් ලියන්න කම්මැලි වගේ කියලාත් ඇති. කමන්නේ අපි ලබන සතියේ මේවා ලියාගමු. දැන්ට නිකන් කතා කරලා තියාගමු. මොකද්ද? පාලි භාෂාව බාලාවතාරය කියන එක ඕනනම් PDF විදිහට මම හිතන්නේ ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඇති. නැත්නම් පොත ගන්නත් ඇති. අරගන්න. අරගත්තොත් මටත් කියලා දෙන්න පුළුවන් ඔයගලන්ට. මොකද ඒකේ තියෙනවා රසට කියලා. හරි සරල අපි ඉගෙන ගෙන යන්නේ ඉතින්. ඒකේ තියෙන එක තමයි අක්කරාපාදයෝ ඒකචත්තාලීසං. මේක නම් පාඩම් කරගත්තට කමක් නැහැ. ඇයි මේක පාඩම් කරගත්තා ඒක සූත්‍රයක්. පාලි භාෂාවේ අයන්න මුල් කොට ඇති අකුරු ඒකචත්තාලීසං. චත්තාලීස කියන්නේ 40යි, ඒක කියන්නේ 1යි. පාලියේ එහෙමයි වැඩේ වෙන්නේ. ඒකචත්තාලීස 41කි. අක්‍රාපාදේ ඒකචත්තාලීසං සුත්තන්තෝපකාරා තං යථා. ආන්නේ ආමුද්‍රෝ කියනවා සූත්‍රානුසාරයෙන් එහෙම තමයි. සූත්‍රය කියලා තියෙන්නේ 41යි. හැබැයි ඒ කියන්නේ සමහර පොත්වල ඊට වැඩිය අඩුව කියලා තියෙනවා. කච්චාන ව්‍යාකරණයට අනුව 41යි අකුරු. 41යි අකුරු. ඊට පස්සේ ඒක කියනවා දැන් අකුරු 41යිනේ. අකුරු 41 මොනවද කියලා බලමුද අපි? මොනවද කියලා බලමු. තත්තෝ දන්තා සරා අට්ඨ. ඔන්න. දැන් මොකද්ද මම එකක් කිව්වා. ඕගොල්ලෝ ලියනවා නම් ලියනකොට නටන්න එපා හල් කරන්නේ නෑනේ කියලා. හල් කරන්නේ නෑනේ. බැඳලා ලියන්න ඕනිනේ. ඒවට නම් යන්න එපා. පිස්සු කෙලින්න නම් එපා. කොහොමද ලියන්නේ? මේ ඉතින් මම දැන් මේවා බැඳලාද? ඔව් ඉතින් මට බැඳලා ලියන්න බෝල එහෙන පඬිතය වගේ මෙන්න මෙහෙම. මේව බැඳලා ලිව්වේ මොකේද? පුස්කොළ පොතේ. ඇයි පුස්කොළ පොතේ බැඳලා ලිව්වේ? අර කටුවකින් පුස්කොළ එක ලියනවා කියන්නේ එහෙන අමාරු වැඩන්නේ. ඒකද ලියන්න කෙටි ක්‍රම හොයාගත්තා. අනිත් එක තියෙන දේරම ලිව්වා නම් ඒ පුස්කොළ මිටි ගණන් තියෙන්නේ. ඒකද කෙටි ක්‍රම හොයාගත්තා. මට පේන විදිහට මේ ඔයාලා මේවා ලියා ගන්න නිසා මේ මම අර පළවෙනියට කියපු එකත් ලියන්නම් ඒකත් මට පේන්නේ ඔයගොල්ලෝ ලියා ගන්නවා කියලා. මොකද්ද මං කිව්වේ ඉස්සල්ලාම අක්කරාපාදයෝ අන්තිමට ගත් පේනවා අක්කරාපාදයෝ ඒකචත්තාලීසං. අක්කරාපාදයෝ ඒකචත්තාලීසං